දම්සක් නදින් පින්සිත් නිවාස සඳහන ජාතියේ පොදු නාලිකාව බෞද්ධ ආරෝප වාහිනිය සෑම දිනකම සවස 4ට සජීවීව සුපින්වත් ඔබ වෙත සංනිවේදනය කරන සජීවී සූත්‍ර දේශනාව අදත් සුපුරුදු පරිද්දෙන් මෙලෙසින් ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. පින්වත්නි, අද මෙතුම් වූ දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ගෞරවනීය ආරාධනය ඔබ අප හැමදෙනා කෙරෙහි මහත් වූ මෙත්සිතින් පිළිගෙන මේ ධම්සභා මණ්ඩපයට වැඩම කොට වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේ කෑගල්ල පුස්වැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති පූජනීය බෙලිගල මේමුරේ ධම්මවංශ පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන් දොහොත් මුතුනත් මැද සාතුනාද නන්වමින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. පින්වත්නි, අද මෙතුම් වූ සජීවී සූත්‍ර දේශනාව මෙයාකාරයෙන් ඔබ වෙත සංනිවේදනය කරන්නට සිය පුණ්‍යකාමී දායකත්වය ලබා දී කටයුතු කරනවා කඹුරුපැටිය පදිංචි අමරදාස අමරසිරි ගුණවර්ධන මහත්මයා, ලොකු සිරිපත්තන කමලාවතී මහත්මිය ප්‍රධාන කොට ඒ පවුලේ දුවදරුවන් වන ප්‍රියන්තා අමරසිරි ගුණවර්ධන, පාලිත අමරසිරි ගුණවර්ධන සහ යමුනා මල්කාන්ති අමරසිරි ගුණවර්ධන ඒ පින්වත් පිරිස. එහෙමනම් මම දැන් ආරාධනා කරනවා දේශනාව වෙනුවෙන් සුඛීය පුණ්‍යකාමී දායකත්වය ලබා දී කටයුතු කරන මේ පින්වත් පියාණන් සහ ඒ මෑණියන්ට පළමුවෙන් භාග්‍යවත් වූ තිලෝකුරු බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් පුෂ්ප පූජාවන් සිදු කොට ඉනවසන චාරිත්‍රානුකූලව දැහැත්වටේ පිළිගන්වමින් පින්වත් ස්වාමින් වහන්සේට දේශනාව වෙනුවෙන් ආරාධනා කරන්නට. දැන් මේ මොහොතේදී දේශනාව වෙනුවෙන් සුඛීය පුණ්‍යකාමී දායකත්වය ලබා දී කටයුතු කරන කඹුරුපිටිය පදිංචි අමරදාස අමරසිරි ගුණවර්ධන මහත්මයා පළමුවෙන් පින්වත් ස්වාමින් වහන්සේට මල්වට්ටිය අතගැස්වීමෙන් අනතුරුව බුදු පියාණන් වහන්සේගේ විමුක්ති ඥාන දර්ශන ආදී අනන්ත වූ අප්‍රමාණ වූ සම්බුදු ගුණ සමුදාය අභියස බලවට්ටිය පූජා කළා. ඉන් අවසනයේ පින්වත් මෑණියන්ට ආරාධනා කරනවා චාරිත්‍රානුකූලව දැහැත්පට්ටිය පිළිගන්වමින් මෙතුම් වූ දේශනාව මෙහෙවන්නට පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරන්නට. සාදු සාදු සාදු. සදහවතුනි, සංයුත්ත නිකායේ කන්දක වග්ගයේ සඳහන් වන සෝතාපන්න සූත්‍ර දේශනාව පාදක කරගෙනයි අද පින්වත් ස්වාමින් වහන්සේ මෙතුම් වූ දේශනාව ඔබ අප හැමදෙනා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් පවත්වන්නේ. එහෙමනම් අපි හැමදෙනාම සදහැ සිතින් තැන්පත්ව ධර්ම ශ්‍රවණයේ වෙනුවෙන් සූදානම්ව පළමුවෙන් උතුම් වූ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්නට පළමුවෙන් নমස්කාර පාඨ සජ්ජායනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං
සම්පන්නං ආම භන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා ප්‍රමාදේන සම්පාදේ තබ්බං ආම භන්තේ සාදු 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्षदं धम्मस्सवන कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝචක්කෝ භික්ඛවේ ආර්ය ශ්‍රාවකෝ එමේ පංචන්නං වාදානක්ඛන්දං සමුදයංච අත්තගමංච ආස්වාදංච ආදීනවංච යථා භූතං පජානාති අංකිකෝ භික්ඛවේ ආර්ය ශාවකෝ නියතෝ සම්බෝධි පරායනෝ සෝතාපන්නෝ අහුසීති මෙම ධර්මානුශාසනාවෙහි සදහවර දායකත්වය දරන්නා වූ අනුග්‍රහක භවතුන් ප්‍රමුඛ සිටින්නා වූ ධර්ම ශ්‍රවණාබිලාසී සදහවර පෙන්වතුනි समस्त ලංකාවාසී समस्त ලෝකවාසී බෞද්ධ ජනතාවට මේ පිදෙන්නේ උපන්දින ත්‍යාගයක්. වැඩිහිටි මව්පිය යුවලක් සොකී ධර්මනුවරන් සමග සොකී උපන්දිනය වෙනුවෙන් ඔබ වෙනුවෙන් කරනු ලබන්නා වූ ධර්ම දානයක්. ඒ පමණක්ද නෙවෙයි ඒ පින්නතුන් අපට කරපු විශේෂ ඉල්ලීමක් තියෙනවා. ඒ ඉල්ලීම අනුව සමහර විට මේ ධර්ම දේශනාව නොතේරෙන අයට ගැඹුරු වෙන්න පුළුවන්. තේරෙන අයට ගැඹුරක් නැති විශිෂ්ට ගණීය ධර්ම දේශනාවක් වශයෙන් තමයි මානම් කරන්නේ. එනවා කල් නොයවා අපි කෙලින්ම මාතෘකාවට යන්න වෙනවා. මේ සංයුත්ත නිකායේ කන්දක වර්ගයේ ධර්ම දේශනා සියල්ල ස්කන්ධ පංචකය මුල් කොටගෙන කරපු දේශනා. ඒකට ස්කන්ධ පංචකය යන්න පිළිබඳව නිර්වුල් අවබෝධයක් ලබා නොගෙන එතනින් එහාට යන්න බෑ. ස්කන්ධ පංචකයේ වචනය දැනගත්තාට ඒක සම්බන්ධයෙන් මේ සමාජයේ පවතින්නේ විවිධ මති මතාන්තර. පොතින් පතින් ගත්ත පාඩම් කරගත් අදහස් ඇරුණාම ඒ වෙන්න පුළුවන් ආකාරයේ පිළිබඳව නිර්වුල් අවබෝධයක් සමාජයට නැති බැවින් සෝතාපන්න සූත්‍රයේ ප්‍රතිඵල ලබන්න බැරි වෙලා තිබෙනවා. මෙහෙමයි පැහැදිලි කරලා ධාරණේ තථාගතයන් වහන්සේ. පංචමේ භික්ඛවේ උපාදානස්කන්ධා. මහණෙනි මේ ස්කන්ධ උපාදානස්කන්ධ පහක් තිබෙනවා. කතමේ සංපඤ්ඤං මොනවද ඒ පහ? පංචං. රූප උපාදානස්කන්ධෝ, වේදනා උපාදානස්කන්ධෝ, සංඤ්ඤා උපාදානස්කන්ධෝ, සංඛාර උපාදානස්කන්ධෝ, විඥාන උපාදානස්කන්ධෝ. මේ තමයි පංච උපාදානස්. වචන පහ නම් ඕන කෙනෙක් දන්නවා. මේක කොහෙද තිබෙන්නේ? ත්‍රිපිටකයේද? සූත්‍ර දේශනාවලද? ඔබ ළඟද? ත්‍රිපිටකයේ තිබෙන වචනාශ්‍රයෙන් ඔබ ළඟ මේක ක්‍රියාත්මක වෙන හැටි තේරුම් ගන්න ඕන. අන්න එහෙමයි මේකේ අපට අදාළ තැනට යන්න වෙන්නේ. මන්දයත් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ.
බුදුන් වහන්සේගේ ධර්ම දේශනා ඉගැන්වීම් සාරාංශ කොට ගත්තොත් මිනිසුන්ට දුක් ගෙනත් දෙන්නේ පංච උපාදානස්කන්ධය. එහෙනම් දුකින් මිදෙන්න නම් පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න ඕන. මිදෙන්න නම් පංච උපාදානස්කන්ධය දැනගන්න ඕන. මාද පාසල් දරුවෙක් හෝ දහම් පාසල් දරුවෙක් වශයෙන් ඔක පාඩම් කරගන්න ඇති. ඒ පාඩම් කරගත් එක කියන්න නෙමෙයි මේ සෝදානම් වෙන්නේ. ඊට වඩා ගැඹුරින් තේරුම් ගන්න ඕන. සෝය සංයුක්ත නිකායේම පවතිනවා සත්තට්ඨාන කුසල කියලා සූත්‍රයක් තථාගතයන් වහන්සේ වදාළ මේක ආශ්‍රයෙන් මා ඔබට මා ලේසියෙන් පැහැදිලි කරන්නම්. බලන්න මේ කියන දේවල් ඔබට තිබෙනවා නේද කියලා. දැස දෙකන එහෙම නැත්නම් ඇස කන නාසය දිවකය. කාට කියනවා පංචද්වාර කියලා. දරවල් පහක් අපිට ලෝකේ ජීවත් වෙන්න අරමුණු හඳුනා ගන්න සකස් කරලා දීලා තිබෙනවා. ඊට අමතරව තව මේවා ආශ්‍රයෙන් මේවා වසා නිදාගත් විට විවෘත වෙන තව ద్వාරයක් තියෙනවා කල්පනාව නැත්තම් මනෝද්වාරය කියලා. එතකොට අපි හැම සකල සත්වයවම අංග විකලත්වයක් මන්ද විවත්වයක් ඇස්කන් ආදී දුර්වලකමක් නැත්නම් ඉන්ද්‍රිය 6ක සත්වයෙක්. 6 ආකාර අරමුණු ගන්න පුළුවන් සත්වයෙක්. දැන් සත්තට්ඨාන කුසල සූත්‍රයේ තථාගතයන් වහන්සේ වදාරන්නේ මේ මිනිස්සු ඉන්න ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, සිත නිසා. දරවල් 6ක්. වලින් ගන්නා අරමුණු මුල් කොටගෙන වේදනාවන් 6ක්, සංඥා 6ක්, සංකාර 6ක්, විඥාන 6ක් පහළ වෙනවයි කියලා. එතකොට ඇසෙන් විඳින්නේ මොකක්ද අපි? ඇසෙන් විඳින්නේ රූපේ. කනෙන් විඳින්නේ කුමක්ද අපි? කනෙන් විඳින්නේ ශබ්දය. නාසයෙන් විඳින්නේ කුමක්ද? ගන්ධය නැත්තම් ගඳ සුවඳ. දිවෙන් රස, කයෙන් සැප දුක් උපේක්ෂා පහස. සිතින් පව් හෝ පින් හෝ ධාන හෝ අරමුණු. හැම එකක්ම අරමුණු. අන්න එතකොට අපිට තේරුම් ගන්න පුළුවනි මේ දොරවල් හයෙන් එන අරමුණ විඳින එක තමයි වේදනාව කියන්නේ. එහෙනම් අරමුණ කියන්නේ රූපය. මෙතන නෑ මේ සමාජය. ඇතැම්හු මේ බුදුන් වහන්සේ වදාළ සත්තට්ඨාන කුසල සූත්‍රය හදාරන්නේ නැතිව පංචස්කන්ධය කියන්නේ ශරීරය කියලා හිතන් ඉන්නවා. කොතරම් වැරදිද? ඇතැම්හු ඒ පිළිබඳව ගැඹුරින් හොයන්නේ නැතුව පොතකින් පාඩම් කරගෙන ඒ පංචස්කන්ධේ රූප කියන්නේ ශරීරය කියලා හිතන් ඉන්නව නැත්නම් පඨවි ආපෝ තේජෝ ආයු හතර කියලා කියනවා. මේ අයගෙන් මම ඉල්ලනවා. කොහොමද රූප තණ්හා ඇති වෙන්නේ? කොහොමද ශබ්ද තණ්හා ඇති වෙන්නේ? කොහොමද ගන්ධ තණ්හා ඇති වෙන්නේ? ඉමේ තණ්හා කායෝ. අපිට මේ තණ්හා කායවල 6ක් තියෙනවලු. මොනවද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඒවා කොහෙන්ද ඇති වෙන්නේ? ශරීරය නිසාද ඇති වෙන්නේ. රූප තණ්හා කියන්නේ රූප අරමුණට ඇති වෙන ඇලීමට ගැටීමට. ශබ්ද තණ්හා කියන්නේ ශබ්ද අරමුණට ඇති වෙන කැමැත්තට හෝ අකමැත්තට. ගන්ධ තණ්හා කියන්නේ ගන්ධය ගඳයි සුවඳයි කියලා ඇලෙනවට ගැටෙනවට. රස තණ්හා කියන්නේ රසයි කියලා තිත්තයි කියලා ඇලෙනවට පිළිකුල් කරනවට. ස්පර්ශය රළු හෝ ගොරෝසු කැමැති අකමැති කියලා ගන්නවට. සිතින් එන අරමුණු ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යාව වශයෙන් පිම්පව වශයෙන් ගන්නවට. දොරවල් 6ට එන අරමුණු 6 සඳහා ඇති වුණා වූ බැඳීමක් තමයි මේ තණ්හා කියන්නේ. දැන් රූප කියන්නේ ශරීරය කියලා ගත්තොත් හරි පඨවි ආපෝ තේජෝ කියලා ගත්තොත් හරි මේ ස්කන්ධ පංචකයේ ස්චෛමේ තණ්හා කායෝට ගලපන්න බෑ. අවාසනාවකට සත්තට්ඨාන කුසල සූත්‍රයේ රූප කියන්නේ අරමුණු කියලා නැහැ. වේදනා 6ක්, සංඥා 6ක්, සංකාර 6ක්, විඥාන 6ක් මනුස්සයාට පහළ වෙනවා කියනවා. අරුණාම ඊටු ටික අපිට අධ්‍යාහාරයෙන් ගන්න වෙලා තිබෙනවා. ඒ පොත ලියන කාලෙත් රූප කියන්නේ ශරීරය කියලා හිතන්නේ නැති. ඒ නිසා එහෙම කියලා නැත්තේ. නමුත් විඳින්නේ මොනවද? ඇසෙන් විඳින්නේ රූපය. කනෙන් විඳින්නේ ශබ්ද රූපය. නාසයෙන් විඳින්නේ ගන්ධ රූපය. ඒ රූප කියන්නේ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. 6 ආකාර අරමුණු. අරමුණ විඳින එකට කියනවා වේදනාව කියලා. සැප දුක් උපේක්ෂා වශයෙන්. හඳුනනවට කියනවා සංඥාව කියලා. ඇලෙනවට ගැටෙනවට හේවත් පින්පව් එකතු කරනවට කියනවා සංඛාර. ඒ රූප, ඒ වේදනා, ඒ සංඥා, ඒ සංකාර හතරෙන් කරපු දේ අඩලුහුණු නැතුව වෙනස්කමක් නැතුව විශේෂයෙන් දැනගන්නවට කියනවා විඥාන කියලා. ඔන්න ඔබ ඕන කෙනෙක් ගාවා මොහතකින් ඇස කන නාසය දිවකය නම් වූ මේ දොරවල් 6න් අරමුණක් ගැනීමේදී අරමුණ තුළ සිදුවෙනා වූ විශ්ලේෂණය තමයි මේ පංචස්කන්ධය කියන්නේ. දැන් අප කතා කරන්නේ පංච උපාදානස්කන්ධයක් ගැන. ඒක කොහොමද වෙන්නේ? අන්න මේ අරමුණට එන දේත් එක්කලා අපි ළමා කාලේ පටන්ම කැමැත්තක් අකමැත්තක් ඇති කරගන්නවා. ඇලෙනවා, ගැටෙනවා.
මුලා වෙනවා. නැත්නම් ලාභ කැමති, අලාභ අකමැති. නිന്ദා අකමැති, ප්‍රශංසා කැමති. යසස කැමති, ආයස අකමැති. සැප කැමති, දුක අකමැති. එසේ දෙආකාරයෙන් ගැනීම තුළ තමයි මේ ඇලීම ගැටීම හටගන්නේ. අන පංචස්කන්ධ ධර්මතාවයේ ඇලීම ගැටීම කර ගැනීම තුළ මොකද වෙන්නේ? පංචස්කන්ධේ මමත්වෙන් ගන්නවා. ඒක මමත්වෙන් ගැනීම කියන්නේ එතන තියෙන දෙයක්. මම යනු බුදු සමයේ අකුරු දෙකට කියන නමක් නෙවෙයි මම කියන. මම යනු සම්මත ලෝකේ මම කියන වචනේ අපි පාවිච්චි කළාට අපේ නමත් සමග මම හවලයි කියන්න ඒක ලෝක සම්මුතියක්. බුදු සමයේ මම යනු මේ රූප වේදනා සංඥා සංකාර පහට එන දේ මමත්වෙන් ගැනීම. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර පහට එන දෙයට සක්කාය කියනවා. මමත්වෙන් ගත්තාම පංච උපාදානස්කන්ධය කියනවා. නැත්නම් සක්කාය දිට්ඨි කියනවා. එහෙනම් සසරට බැඳෙන්නේ පංචස්කන්ධය හට ගන්න නිසා නෙවෙයි. පංචස්කන්ධේ මමත්වෙන් ගන්න නිසා. මමත්වෙන් ගත්තාම පංච උපාදානස්කන්ධය කියන එකේ තේරුම සංයෝජන වෙනවා. හේවත් අනාගත පැවැත්මට හේතුවක් චිත්තාභ්‍යන්තරයට ඉතුරු වෙනවා. ඒකට කියනවා අනුසේ වශයෙන් ඉතුරු වෙනවායි කියලා. අන්න දැන් ඔබට තේරෙනවද? ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව, ජාතික ජාත්‍යන්තර ભેදකින් තොරව සමස්ත සමාජයේම මිනිසා ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා යනු දොරවල් හයක එකතුවක්. සමස්ත සමාජයේම දොරවල් හයෙන් ගන්නා වූ අරමුණු මත ජීවත් වෙන අය. මොනවා කරනවා කියලා කීවත් කරන කියන වැඩවලට සමාජයේ නම් තියලා තිබුවාට අවසානයේ මේ ටික තමයි සියල්ල කියන්නේ. ඔය සංයුත්ත නිකායෙම පවතිනවා සබ්බ කියලා සූත්‍රයක්. උන්වහන්සේ ලෝකෙට දේශනා කළා, මහණෙනි මම ඔබට සියල්ල දේශනා කරන්න යන්නේ. සබ්බං වෝ භික්ඛවේ දේසිස්සාමි. කිංච භික්ඛවේ සබ්බං. චක්කුංච රූපේච රූප සෝතංච සද්දෝච ගානංච ගන්ධෝච දිවහාච රසෝච කායෝච පොට්ටබ්බෝච මනෝච ධම්මෝච. සිංහලෙන් නම් ඇසත් රූපයත් කනත් ශබ්දයත් නාසයත් ගන්ධයත් දිවත් රසත් කයත් පහසත් හිතත් අරමුණත් යන මේවා සියල්ලයි කියනු ලැබේ. ඔය අපි කතා කරන්නේ සියල්ල ගැන. මේ සියල්ල හඳුනා නොගැනීමෙන් අපි සියල්ල දන්නේ නැති අය බවට පත් වෙලා සසරට ඇලිලා දුක් විඳිනවා. මේ සියල්ලේ ක්‍රියාකාරීත්වය දැනගත්තාම අපට මේ බුදුන් වහන්සේ වදාළ මඟට යන්නට පාරක් විවෘත වෙනවා. එහෙනම් දැන් අපට තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙනවා. ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා අරමුණු ගැනීමේදී මේ අරමුණ සමග අපි ලෝභයෙන්, මෝහයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඇලෙනවා, ගැටෙනවා. ලෝභ, දේශ, මොහ තුනම එකට එන්නේ නැහැ. ලෝභයෙන්, මෝහයෙන් කියන්නේ ඇලීම මුලාව, ද්වේෂයෙන්, මෝහයෙන් කියන්නේ ගැටීම මුලාව. එහෙනම් ස්කන්ධ පංචකයේ ලෝභ මොහ දේශ මොහ වශයෙන් ගැනීමේදී ස්කන්ධ පංචකයේ උපාදාන නම් වූ වරදට අහු වෙමින් අවසන් වෙන්නේ හේතු ඉතුරු වී අනාගත විපාකයක් දෙන්න හේතුවක් ඉතුරු වී අවසන් වෙනවා. ඒකට කියනවා උපාදානය වෙනවා කියලා. ඒ අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වෙන නිසා තමයි සත්වයකට සසර ගමනක් හැදෙන්නේ තිබෙන්නේ. ඒ නිසා තමයි පෘථග්ජන පුද්ගලයා පාපය තුල පංච උපාදානස්කන්ධය පාවිච්චි කරමින් අනාගත උපදින්න පව් හේතු ඉතුරු කරනවා. ඒකට කියනවා අපුඤ්ඤාභි සංකාර කියලා. පෘථග්ජන පුද්ගලයා මේ පිළිබඳ දන්නේ නැතුව සංසාර ගමන සැපයි කියලා කල්පනා කරලා කාමසුගතිය උපදින්න අවශ්‍ය පින් හේතු ඉතුරු කරනවා. ඒකට කියනවා පුඤ්ඤාභි සංකාර කියලා. පෘථග්ජන පුද්ගලයා මේට එහා සමාජයේ යමින් පංචද්වාරික අරමුණු වල සැපතට එහා සැපතක් හොයමින් ධාන කුසල් කියලා දෙයක් හොයනවා. ඒකේ ඒවට කියනවා අනිජ්ජාභි සංකාර. අන්න දැන් මේ අපුඤ්ඤාභි සංකාරයත් පුඤ්ඤාභි සංකාරයත් ආනිජ්ජාභි සංකාරයත් ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්කන්ධය තුළ නැත්නම් උපාදාන වෙනවා. කිසියම් දෙයක් උපාදාන වුණොත් උපාදාන පච්චා භව, භව පච්චා ජාති පුනර්භවයක් හදනවා. තථාගත බුදු පියාණන් වහන්සේ ලෝකෙට පහළ වුණේ පුනර්භවය හදන්නද, පුනර්භවය නැති කරන්නද? තථාගත ධර්මයේ උපාදානයේ මුල් කොටගත් පැවැත්මක් නිර්දේශ කරනවාද, උපාදානයෙන් මිදීම මුල් කොටගත් ධර්ම මාර්ගයක් නිර්දේශ කරනවාද? ඔබේ අවබෝධය බවට පත් විය යුතුයි. එබැවින් තථාගත ධර්මයේ තේරුම් ගන්නට පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධය යන්න නිර්වුල්ව තේරුම් නොගෙන බෑ, ඉදිරි ගමනක් නැහැ. දැන් මේ ඉල්ලීම තුළ තිබුණ කරුණක් තිබෙනවා. ඒකට තමයි මම මේක පැහැදිලි කළේ. මීට වඩා ඒ සඳහා කාලය ගන්නෙ නැහැ. එහෙනම් අපි සසර ඇවිදිනවා නම් කයක් ඇතුව හෝ නැතුව. කයක් ඇතුව තියෙන්නේ අපටනේ. නැත්නම් ඔබට පේන්නා වූ ගවයා සොනක ආදී සත්ත්වින්ටත් කයක් තියෙනවා.
කයක් ඇතිව පංච උපාදානස්කන්ධය පරිහරණය කරනවා. പ്രേත, දේව, බ්‍රහ්ම කියන අය කයක් නැතුව පංච උපාදානස්කන්ධය පරිහරණය කරනවා. පංච උපාදානස්කන්ධයට රූප ඕන නැහැ. ඝන ශරීරයක් ඕන නැහැ. ඇතුවත් පුළුවන් නැතුවත් පුළුවන්. එහෙම මා නිගමනයකට එළඹෙන්නේ ඔය සංයුත්ත නිකායේ ගිලාන සූත්‍රයේ සඳහන් වෙනවා බ්‍රහ්මයින්ටත් සක්කාය තියෙනවායි කියලා. සක්කාය කියන්නේ මේකයි නම් බ්‍රහ්මයින්ටත් කනමන ශරීරයක් තියෙන්න වෙනවා. නෑ බ්‍රහ්ම ලෝකෙත් පවතින්නේ පංච උපාදානස්කන්ධය කියන්න තමයි සක්කාය තියෙනවා කියලා කියන්නේ. එහෙනම් අපි සක්කාය දිට්ඨිය හඳුනන්නේ නෑ තවම. සක්කාය කියන්නේ මේකයි කියලා කියාවි නැත්නම් මම වගේ කියන වචනේ ගනීවි. නමුත් අරමුණක් තුල අරමුණට ඇලීම ගැටීම තුලින් අරමුණ මමත්වෙන් ගත්තාම අරමුණු තමයි සක්කාය දිට්ඨිය බැඳෙන්නේ. දැන් ඉතින් මේ පංච උපාදානස්කන්ධය අපි පරිහරණය කරනවා උගත් නෝගත් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සිල්වත් නැති ભેදයෙන් තොරව. මේ නිසා මා දකිනවා සත්වයා බුදුන් වහන්සේ පහළ වෙන්නට පෙර සමාජයේ එතෙක්ම පවතුල පංච උපාදානස්කන්ධයෙන් දුගතිගාමී වුණා. පිනතුල පංච උපාදානස්කන්ධයෙන් කාමසුගතිගාමී වුණා. ලෞකික ධානය තුළ පංච උපාදානස්කන්ධයෙන් රූපී අරූපී බඹතල උපදුනා පංච උපාදානස්කන්ධය භවගාමි. අපි ඔක්කොම බුදුදහම නොතේරෙන තාක්කල් භවගාමීන්. තථාගතයන් වහන්සේ ධර්මයේ තේරුණායින් පස්සේ අපට ආපහු හැරෙන්න පුළුවන් හේවත් එකට කියනවා භව නිරෝධගාමීත්වය නැත්නම් පටිසෝතගාමීත්වය කියලා. දැන් ඊළඟ පදේ මොකද්ද පෙන්වන්නේ? යතෝචකෝ භික්ඛවේ ආර්ය ශ්‍රාවකෝ. අන්න මේක තේරෙන පුද්ගලයා නිකං ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ ආර්ය ශ්‍රාවකෙක් වෙනවා. එහෙනම් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන්නට පංච උපාදානස්කන්ධය තේරිලා තියෙන්න ඕනනේ. නැත්නම් ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයාට පේන ටිකක් තියෙනවා. මෙම පංච උපාදානස්කන්ධේහි මේ පංචන්නං උපාදානස්කන්ධං සමුදයංච ඒ කියන්නේ සංඋදය හේතුන්ගේ හට ගැනීම. නිරෝධංච අත්තගමංච සමුදයංච අත්තගමංච කියන්නේ ඉක්මවා යන හැටි. ඒකෙන් මිදෙන හැටි. ආස්වාදංච එහි ඇලෙන හැටි. ආදීනවංච එහි පවතිනා වූ අයහපත් විපාකය. නිස්සරණංච මිදෙන හැටි. යථා භූතං පජානාති. විස්තර කරනවා මම ඉදිරියට වචන විතරයි මේ දුන්නේ. ඇති හැටියෙන් දකින්න පුළුවන් නම් යතෝචකෝ භික්ඛවේ නැත්නම් අහංචකෝ භික්ඛවේ එන්න මෙහෙම යථා තත්ත්වෙන් බලන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට කියනවා ඒ ආර්ය ශ්‍රාවකයා නියතෝ සම්බෝධි පරායනෝ සෝතාපන්නෝ අහෝසි කියලා. ඔහු නියත වශයෙන්ම වැටෙන්නේ නැති අවිනිපාත ධම්මෝ සම්බෝධි පරායන බුද්ධ මාර්ගය යන්නා වූ සෝවාන් පුද්ගලෙක්. සෝවාන් වෙන්න ඕන නම් කෙනෙකුට එනම් මෙන්න මේ කියන කාරණා ටික ගැඹුරින් තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් වෙනත් ක්‍රමයක් තියෙනවා ත්‍රිපිටකේ. නමුත් මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ එහෙමයි. දැන් එහෙනම් අපි මේ එක එක වචන වල තේරුම හොයන්න ඕන. පංචන්නං උපාදානස්කන්ධං සමුදයංච අත්තගමංච. පංච උපාදානස්කන්ධේ හට ගැනීම ඇති හැටියෙන් තේරෙන්න ඕන. සංඋදය හේතු එකතු වීමෙන් හට ගැනීම කියන එක. කොහොමද හටගන්නේ? කොහොමද පංච උපාදානස්කන්ධය හටගන්නේ? තණ්හාවේ හට ගැනීමෙන් පංච උපාදානස්කන්ධය හටගනී. තණ්හා පච්චය උපාදාන. දැන් මොකද්ද තණ්හාව? ඇසට පවතින රූපේහි ඇලී එය යලි විඳින්න ඕනේ. හොඳ දෙයක් නරක දෙයක් නම් මට එපායි කියලා ඒක ඇලීමක් ගැටීමක් ඇති කරගත්තොත් එතකොට ඇලීමත් රූප තණ්හා ගැටීමත් රූප තණ්හා. ශබ්දයේදී ශබ්දය අමිහිරි කියලා ගැටුණොත් හරි මිහිරි කියලා ඇලුනොත් යලි විඳින්න ඕන කියලා ගත්තොත් එහෙම ඒ යලි විඳින්න ඕනෑකම තමයි මේ තණ්හා කියන්නේ. වේදනා පත්‍ය තණ්හා විඳීම ප්‍රත්‍ය වෙනවා මමත්වෙන් ගන්න. මමත්වෙන් ගැනීම කියන්නේ තණ්හා කියන එක. එතකොට එහෙමනම් සමුදය පහෙන්ම පේනවා එහෙනම්. පංච උපාදානස්කන්ධය හට ගැනීම පහෙන්ම බලන්න පුළුවන් හයෙන්ම. රූපේදී රූප තණ්හා, ශබ්දේදී ශබ්ද තණ්හා, ගන්ධේදී ගන්ධ තණ්හා, රසේදී රස තණ්හා, ස්පර්ශේදී පොට්ටබ්බ තණ්හා, මනෝද්වාරික අරමුණවලදී ඔබට පවපින් වශයෙන් ධානලාභීන්ට ධාන වශයෙන් ධම්ම තණ්හා. සමුදය. මොකක් නිසාද සමුදය කියන්නේ හට ගැනීම කියලා කියන්නේ? ස්කන්ධ පහ පහළ වී නැසෙන අතරතුර අපි ඒකට අගයක් එකතු කරනවා.
ඒ අගේට කියනවා ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා හේවත් මගේ කොට මම කොට මගේ ආත්ම කොට ගැනීම. එනම් ඇති වී නැති වෙන පංචස්කන්ධයට එන දේ ලෝභයෙන් දේශයෙන් මොහෙන් අල්ලා ගැනීම තුළින් පංච උපාදානස්කන්ධය බවට පත් වෙනවා. දැන් අපි දුක හදාගත්තා නේද? පංචස්කන්ධය හටගෙන නැතුණා නම් ওই ගැටලුවක් නැහැ. අපි මේක අල්ලා ගැනීම තුළින් බද්දෝ මාරස්ස කියන්නේ සසරට බැඳෙන්න කාරණයක් හදාගත්තා. ඒක තවත් සූත්‍රයකින් ගත්තොත් පෙන්වන්නේ ස්කන්ධ පංචකයට එන දේ මමත්වයෙන් ගැනීමෙන් මායයට බැඳේ සසරට බැඳේ. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. ඔය අපි කරමින් ඉන්න දේ බුදුදහමේ ගැඹුරු තේරුම් ගන්න නැති අය උගත් නූගත් වශයෙන් ගිහි පැවිදි වශයෙන් ස්ත්‍රී පුරුෂ වශයෙන් සහ තවත් විවිධ ආකාර වශයෙන් කරමින් ඉන්න දේ. පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් කරගෙන ගනිමින් දුක් නැමැති අගාධයක් හදා ගන්නවා. මේ දුක් කියන්නේ ඔය ලෙඩ වෙන එක මහලු වෙන එක ආදී සාමාන්‍ය දෙයක් එහෙම නෙවෙයි. ඒවා ඉතින් ලෝකේ කවුරුත් දන්නවනේ ඒවා. ඒවට කියන්නේ සාමාන්‍ය දුක කියලා. නමුත් මේක තියෙනවා සංඛාර දුක්ඛය කියලා එකක්. අපි කතා කරොත් එහෙම මෙහෙම දැන් අපට ඝන කයක් තිබෙන නිසා ලෙඩ වෙනවා මහලු වෙනවා. ඒකට අපි කියනවා රෝග බිය නැත්තම් ව්‍යාධි බිය කියලා. ජරා ව්‍යාධි මරණ ජරා දුක ව්‍යාධි දුක කියලා කියනවා. හොඳයි අපට ඒක හරි. දෙවියන් කියන්නේ ඝන කයක් නැති අය එහෙනම් ජරා තියෙනවද? දෙවියන් කියන්නේ ඝන කයක් නැති අය එහෙනම් ව්‍යාධි තියෙනවද? නැහැ. නමුත් දෙවියනොත් උපදිනවා දෙවියනොත් චුත වෙනවා නිසා මරණය තියෙනවා. ඒ සාමාන්‍යව එක එක්කෙනාට අඩු වෙනවා. නමුත් දෙවියන්ටත් පංච උපාදානස්කන්ධය බ්‍රහ්මණයන්ටත් පංච උපාදානස්කන්ධය මිනිසුන්ටත් පංච උපාදානස්කන්ධය නම් පංච උපාදානස්කන්ධයෙන් දුකින් මිදුණ තැනක් අපායේ නෑ දිව්‍ය ලෝකේ නෑ බ්‍රහ්ම ලෝකේ නෑ බඹලොව නෑ. ඔන්න බුදුන් වහන්සේගේ විශේෂත්වය. දැන් මේක කොහොමද හැදෙන්නේ කියන එකත් ටිකක් කියලා දෙන්න වෙනවා. අප විසින් පාපේ උපාදානය කරගැනීමෙන් පින උපාදාන කරගැනීමෙන් ධානය උපාදාන කිරීමෙන් මරණයෙන් එහා පැත්තට යන්න අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ හදා ගන්නවා. මිනිස්සු තමයි මේව හදාන යන්නේ. ඒවා ලෝකේ හදලා තිනවා අපට යන්න නෙමෙයි අපි කරන කර්මයන්ට අනුව යන්න හැදෙනවා. එහෙනම් මම නම් දකින්නේ පවෙන් පරලෝ යාමත් පිනෙන් පරලෝ යාමත් ධානෙන් පරලෝ යාමත් කම්මං සරණං ගච්ඡාමි හිවත් කර්ම මාර්ගයයි. මේකේ ඉන්න අය ඒකට ධර්ම මාර්ගය කියලා ලෝකේ කියනවා. මට නම් කියන්න බෑ. මොකද වෙනම මාර්ගයක් ත්‍රිපිටකේ තියෙනවා ධර්ම මාර්ගය කියලා. ඒ නිසා අපි මේ අතහ තත්ත්වයේ තේරුම් ගන්නයි ඕන සම්බුද්ධ ධර්මයෙන් ලෝකේ ප්‍රයෝජන අරගෙන වර්තමාන සමාජය හැදෙන්න ඕන. එහෙනම් පංච උපාදානස්කන්ධය හට ගැනීම සමුදයන්. මොන හට ගැනීමද? තණ්හාවේ හට ගැනීමයි. ඇහි කනේ නාසයේ දිවේ කයේ යලි විඳින්න ඕනාකමෙන් යුක්තව ඉදිරියට හේතු තැබීම තණ්හාව. තණ්හා වුණොත් උපාදාන වෙනවා. උපාදාන වුණොත් හේතු ඉතුරු වෙනාට කියනවා භව කියලා. මේක අරමුණ තුළ බලන්න ඉගෙන ගන්න. පොතේ පේලියක් තිබුණාට ආත්ම තුනක් සම්බන්ධ කරලා ගලපලා තිබුණාට බලන්න නැතුව ඔබේ ඇස තුළ, කන තුළ, නාසය තුළ තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට රූපේ නිසා තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා. ශබ්දේ නිසා තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා. ගන්ධේ රසේ පොට්ටබ්බේ ඕන එකක් නිසා සිද්ධ වෙන්නේ මොකද්ද? මේ අරමුණේ ඇලී අවසන් වීම. ඒ ඇලී අවසන් වීමට තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. නැත්නම් සසරට බැඳෙනවා කියන්නේ සංයෝජනේ වෙනවයි කියන්නේ. එහෙනම් ඉතින් බුදුදහමේ ගැඹුර දන්නේ නැති අය සංයෝජන කඩන්න නෙවෙයි දන්නේ. සංයෝජන වල බැඳෙන්න තමයි දන්නේ. පවේ නාමෙන්, පිනේ නාමෙන්, ධානේ නාමෙන්. ඒ නිසා ඔන්න මේක තේරෙනකොට සමුදය තේරෙන්න වෙනවා. මොන අරමුණ කැළුණත් අරමුණේ ඇලීමෙන් ඒ උපාදාන වී අවසන් වෙනවා. ස්වභාවයෙන් ස්කන්ධ පංචකය හරගෙන නැසෙන්න ඕන. අපි මොකද කරන්නේ? අගයක් එකතු කරලා ඇලී ගැටි නැසෙන්න ආරිනවා. එතකොට උපාදානයේ වී අවසන් වෙනවා කියන එකේ තේරුම මොකද්ද බලන්න. උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවේ. සත්වයාට ජාති මරණ ගෙනත් දෙන්නේ උපාදානය තුලින් කියලා පෙන්නනවා. අනුපාදාය මුච්ඡන්ති. ඔබට උපාදානෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණයෙන් මිදෙන්න පුළුවන්. එබැවින් බුදු සමයේ උපාදානයේ මුල් කොටගත් දෙසුමක් නෙමෙයි උපාදානයේ වරද පෙන්වා උපාදානෙන් මිදීම මුල් කොටගත් දෙසූ ධර්ම මාර්ගයක්. එහෙනම් උපාදානයේ වීම කර්ම මාර්ගයයි උපාදානෙන් මිදීම ධර්ම මාර්ගයයි. ඔබ මේ හොයාගන්න. ජීවිතය තුළ අරමුණ තුළ උපාදානයේ වී අවසන් වෙන්නේ කොහොමද? මිදෙන්නේ කොහොමද? මේ ටික මෙතන පැහැදිලි කරනවානේ. ඔන්න අපි කතා කළා සමුදය. සංඋදය. උපාදානස්කන්ධය හට ගන්න හැටි. දැන් ඊට පස්සේ අත්ථගමන් කියන්නේ ඉක්ම යාම. කොහොමද උපාදානෙන් මිදෙන්න පුළුවන්? ජීවිතේට එක වතාවද
ඇසෙන් පමණද? නෑ. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් වර්තමානයේ හට ගන්නා වූ අරමුණේදී සිදුවීම් දෙකක් තියෙනවා මිනිසුන් අතර. අරමුණේ ඇලී ගැටි හේතු ඉතුරු කොට අවසන් කිරීම. ඒකට කියන්නේ පටිච්චසම්පාද න්‍යායය නම් තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා කියලා. සිංහලෙන් කියනවා නම් අනාගතේ ඵලයක් උපදින්න හේතුවක් චිත්ත අභ්‍යන්තරයට ඉතුරු කොට අවසන් කිරීම. ඒක තමයි දැන් මේ කතා කළේ අපි සමුදය කියලා. සංඋදය. පංච උපාදානස්කය හට ගැනීම, උපාදානය වීම තණ්හාවේ හට ගැනීම තුළ සිදුවේ. එහෙනම් ඉක්ම යන්න. එහෙනම් ඒකට තණ්හා උපාදාන කරලා බෑ. සමුදයන් ඉක්ම යන්න මොකද වෙන්න ඕන? ඒ උපාදානය වීම නොවි ඉන්න වෙනවා. අනුපාදා විමුච්ඡanti ජාති මරණ සංකාය. උපාදාන නැතුව මිදෙන්න පුළුවන් නම් ජාති මරණ හට වෙන්නේ. එහෙනම් උපාදානයේ වීමත් අරමුණක් තුල, උපාදානයේ මිදීමත් අරමුණක් තුල මේ බුදු සමයේ අරමුණක් තුල විග්‍රහ කරන්නා වූ ධර්මයක්. ජීවිත කාලයම තියෙනවා කියලා අරන් බෑ. වර්තමානයේ ඇසට කනට නාසයට දිවට කම වෙන අරමුණ මුල් කොටගෙන තමයි අපිට වැරදුනේ. අරමුණ මුල් කොටගෙනමයි අපි නිවැරදි කරගන්නත් ඕන. ඒ අරමුණ මුල් කොටගෙන සසරට ඇලෙනවට කියනවා පමාව කියලා. අරමුණ මුල් කොටගෙන සසරෙන් මිදෙන්න මහන්සි වෙනවට කියනවා නොපමාව කියලා. ඒ සිංහලෙන් තියෙන පමාවයි නොපමාවයි නෙමෙයි බුදුන් වහන්සේගේ ධර්මයේ ආරි සත්‍ය තුල පවතිනා වූ අපමාදෝ අමත පදම් පමාදෝ මච්චනෝ පදම්. පමා වුණොත් මරණයට පාර හදා ගන්නවා, නොපමා වුණොත් නිවන් දකින්නවා කියලා පෙන්නලා තියෙන්නේ. එහෙනම් මේ පව් කරන්නා, පින් කරන්නා, ධානලාභියා උපාදානය තුල සසරේ පමා වූවන්. ඒ තුන් දෙනාටම බුදුදහම හම්බ වුණාම නොපමා වෙන්නත් පුළුවෙනි. බුදුදහම හමු වෙන්න ඕන. ඒ නිසා බුදුදහම Taman විසින් වැටෙන අමාරුවෙන් Taman ගලවා ගැනීම සඳහා අනුගමනීය ප්‍රතිපදාවක් ලෝකයාට නිර්දේශ කළ දහමක්. අනුගමනීය ප්‍රතිපදාවක් තුල. එහෙනම් මොකක් වෙන්න ඕනද අත්ගමංච කියන්නේ? අත්ගමන් එතන ඉක්මා යන්නට උපාදානයෙන් මිදීම සිද්ධ වෙන්න වෙනවා. කොහොමද ඒක සිදු වෙනවා කියලා තියෙන්නේ? අර මම උපාදානයේ වෙනවට වචනයක් කිව්ව අවශේෂ නිරෝධය කියලා, දැන් කියනවා මම නිර්වශේෂ නිරෝධය කියලා එකක්. නිර්වශේෂ නිරෝධය. අනාගතයට ඵලයක් හටගන්න හේතුවක් ඉතුරු නොකල අරමුණ අවසන් කිරීම. එතකොට උපාදාන නොවි අවසන් වීම කියන්නේ ඒකට තමයි. ඉක්ම යන්න නම් එහෙමයි කරන්න ඕන. මේ මොහතකින් අපිට මේක අල්ලාගෙන සසරට බැඳෙන්නත් පුළුවන් නම් මොහතකින් සිහිය පාවිච්චි කළොත් නොබැඳී ඉන්නත් පුළුවන්. නොබැඳී ඉන්නත් පුළුවන්. පාලි පාඨය ඕන නම් කියන්නම් කෙටියෙන් ඒ තියෙන එක. දැන් ඉස්සරලා එකට තමයි ඇහැ තුල පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව. එහෙනම් ජාති ජරා මරණ උරුමයි. කන තුලත් ඒක එහෙමයි. දැන් අපි ගන්නවා පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා ස්පර්ශ වෙනවා, විඳිනවා. එතකොට තණ්හා කියන එකට තමයි මම වෙනවා කියලා කියන්නේ. ඒ තණ්හාව ඇහේදී නම් රූප තණ්හාව, කනේදී නම් ශබ්ද තණ්හාව, නාසයෙන් නම් ගන්ධ තණ්හාව. අශේෂ විරාග නිරෝධෝ මමත්වෙන් ගන්නෙ නැතිව, ශේෂ වෙන්න දෙන්නේ නැතුව ඔබට එහි ඇල්ම අතහරින්න පුළුවන් නම් නිරෝධ. එහෙනම් තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය අරමුණු තුල මෙන්න අත්ගමන්. ස්කන්ධ පංචකේ ඉක්මවා යන හැටි, ස්කන්ධ පංචකේ උපාදානයෙන් මිදෙන හැටි. පද දෙකක් අපි කතා කළා. ආස්වාදංච. ඔන්න ඊළඟ වචනේ. ආස්වාදය කියන එක සාමාන්‍ය සමාජයේ පාවිච්චි කරන්නේ සතුට කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා සම්බුද්ධත්ව සූත්‍රවල තමන් බුද්ධ කියලා ප්‍රකට කළේ නෑ ආස්වාදයේ ආදීනව දැක නිස්සරණයටපත් වෙනතුරු. නම් උන්වහන්සේ ආස්වාදයෙන් මිදලා තියෙන අවුරුදු 35 දී. ඉන්පස්සේ උන්වහන්සේට රාහුල කුමාරයා දැකලා, නන්ද කුමාරයා දැකලා, සුද්ධෝදන රජතුමා දැකලා, විමුල්වත්පුර දැකලා සතුටක් උපදින්න ඇති. ඒකට ආස්වාදය කියන්නේ නෑ. මමත්වයෙන් තොර සතුටට ආස්වාදය කියන්නේ නෑ. ආස්වාදය කියන වචනේ තේරුම මොකද්ද? සසරට බැඳෙනවා. මමත්වෙන් ගන්නවා කියන එක ආස්වාදය. අන්න එහෙනම් අපි කරන්නේ මොකද්ද ජීවිතේ? පුද්ගලයෙක් වශයෙන් කටයුතු කළාට මේ දොරවල් පහෙන් ගන්න අරමුණේ ඇලෙනවට ගැටෙනවට තමයි ආස්වාදය කියන්නේ. මමත්වෙන් ගැනීම තමයි ආස්වාදය. එතකොට ඒකට කියන්නේ මොකක්ද? චක්කු ලෝකේ පී රූපං සාත රූපං ඉත්තේසා තණ්හාය උප්පජ්ජති. සෝත ලෝකේ පී රූපං සාත රූපං ඉත්තේසා තණ්හාය උප්පජ්ජති. ඇහෙන් කනෙන් නාසයෙන් ප්‍රිය මිහිරි වශයෙන් ගත්තාම ඇහි කනේ නාසයේ දිවේ කයේ තණ්හාවක් හට ගන්නවා. අර තියෙන සතිපට්ඨාන සූත්‍රේ.
එතකොට ඒ ඇලීම තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං අන්න පෙන්නනවා. මොකද වෙන්නේ? ආස්වාදය කියන්නේ අපි නැති දෙයක් හදාගෙන විඳිනවට. ඒක එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. ඒක කියන්න ඕන මේ බාහිර ලෝකයේ තියෙන දේවල් වල වින්දනීය ස්වභාවය ඒකේ තියෙන දෙයක් නෙවෙයි අපි හිතේ හදාගන්න දෙයක් කියලා තේරුම් ගන්න. ඒක පෞද්ගලිකයි. ඔය සංකප්ප රාගෝ පුරිසස්සකාමා නේතේකාමා යන්නේ චිත්‍රානි ලෝකය කියන්නේ ඕක තමයි. මිනිස්සුන්ට සංකල්ප රාගයයි කාමය කියන්නේ බාහිර වස්තු වල කාමයක් නැහැ කියලා. මේක මෙහෙ තේරෙන භාෂාවෙන් කෙටියෙන් කියන්නම් මම. ඔබ ඉදිරියට මිනිසෙක් එනවා කියලා හිතන්න. ඔබ 4 දෙනෙක් කතා කරමින් පාරේ යනවා. ඉදිරියට කෙනෙක් එනවා. එක් අයෙක් ඔබේ මිතුරෙක්. එක්කෙනෙකුට ඔහු මිතුරෙක්. එක් අයෙක් නෙමෙයි. එක්කෙනෙකුට ඔහු මිතුරෙක්. එක්කෙනෙකුට ඔහු හතුරෙක්. එක්කෙනෙකුට ඔහු ගැලවුම් කරුවෙක්. එක්කෙනෙකුට ඔහු අඳුරන්නේ නැති කෙනෙක්. ඇහැට ගැටෙන්නේ එක්කෙනයි. සිතේ පහළ වෙන සංකල්ප කීයක්ද? කල්යාණ මිත්‍රයා මගේ කියලා හිතේවි. මගේ හතුරායත් කියලා හිතේවි. මගේ නෑදෑයා කියලා හිතේවි. කවුද මිනිසෙක් කියලා හිතේවි. ඒ සංකල්ප හතර තිබෙනේ අර පුද්ගලයාගේද? Taman හදාගත්ත එකේද? මෙන්න මෙහෙම සිතේ හදාගත් සංකල්පයකට හිර වෙලා අපි ඒක තමයි මේ විඳින්නේ. ලෝකෙ විඳිනව නෙවෙයි. ඒ නිසා ඒක තමයි ආස්වාදය. ආස්වාදය කියන එක එතකොට Taman හදාගත්ත මුලාවක් කරුණාම තියෙන දෙයක් නෙවෙයි. බාහිර වස්තු වල මොකවත් නැහැ කියලා බැලුවත් මේක තේරුම් ගන්න තාක්කල් මේ අරමුණ මමත්වෙන් ගත්තාම හේතු ඉතුරු වෙන එක තමයි ආස්වාදය. අන්න එහෙනම් අපි දොරවල් පහෙන් අරමුණේ ඇලීමේදී මමත්වෙන් ගැනීමට ආස්වාදය කියනවා. ඒක තියෙනවා ආදීනවයක්. ඒක තේරුම් ගන්න ඕන. මොකද මේ ආදීනව කියලා කියන්නේ? අයහපත් විපාක. ඒක තේරෙන්න වෙනවා. රූපේ හෝ ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශේ මේ සමාජයේ ජීවත් වෙනකොට ආස්වාදයෙන් ගත්තොත් ඒක අවසන් වෙන්නේ යලිත් විඳින්න ඕනෑ කියන හේතුවක් ඉතුරු වෙලා. හෙට ආපහු ඒක හිතෙන් මතුවලා එනවා. තරහ වුණොත් තරහයට මතුවෙනවා. ඇලුනොත් ඇලීමේට මතුවෙනවා. ඒ කියන්නේ සසරට ඇලීම තුලින් සසරේ අනාගත පැවැත්මට හේතුවක් වෙනවා මේ ආස්වාදය. ආස්වාදය තමයි සතර හදන්නේ. මතක තබා ගන්න. එන්ද බුදුන් වහන්සේ වදාරනවා ආස්වාදයේ ආස්වාදයෙන් දැක වශයෙන් දැක ආදීන වශයෙන් දැක ආස්වාදයෙන් මිදුන දවසේ තමයි මම බුද්ධ කියලා ලෝකෙට ප්‍රකට කළේ. ඒ බුද්ධ කියන වචනට අර්ථයක් ඒ පේනනේ සම්බුද්ධත්ව සූත්‍රවල. එහෙනම් සසර ආස්වාදයේ මුල් කොටගෙන තමයි අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ සකස් වෙලා තියෙන්නේ. ඒ ආස්වාදයන් මුල් කොටගෙන. ඔබට තියෙන ආස්වාදය ධානාස්වාදය නෙවෙයි. පාපාස්වාදය වෙන්න පුළුවන් පෞකාරයින්ට. නැත්නම් ඔබට තියෙන්නේ කාම ආස්වාදය නැත්නම් පුණ්‍ය පැත්තේ ආස්වාදය. නමුත් ආස්වාදය කියන එකේ තේරුම හේතුව හටගෙන නැසෙන්න පෙරේට ඇලීම ගැටීම හේවත් මමත්වෙන් ගැනීම. එහෙනම් ආස්වාදය අපි පුරුදු වෙලා තියෙනවා. නැවත නැවතත් විඳින්න ඕනේ කියලා. රූපය හරි, ශබ්දය හරි, ගන්ධය රසය හරි අපි මේ සංසාරේ මෙතෙක්කල් විඳින්නේ නැද්ද? කාට හරි ඇති වෙලා තිබෙනවද? මත්පැන් බිව් පුද්ගලයාට අද ඇති වෙලා ඇති කියලා එපා වෙනවා. හෙට හැන්දෑ වෙනකොට ආයෙත් නතර වෙන්නේ මත්පැන් තිප්පොලේ. මොකද හිත ඇතුලේ තියෙන ආ උගිජුකම ආපහු මතුවෙනවා. යලි ඉල්ලනවා මේක. කොතරම් දුන්නත් ඊළඟ දවසට ඉල්ලනවා. ඒ නිසා කවදාවත් බුදුන් වහන්සේ වදාරනවා මේක මේ සිහිනයක් කියලා. එමත් නැත්නම් පිපාසයට ලුණු දිය පානීය කිරීමක් කියලා. කවදාවත් අරමුණු රසය විඳලා ඇති වෙන්නේ නැහැ. සංසාරේ මෙතෙක් කලුත් ආවේ අරමුණු රසය විඳලා තව එහාටත් යන්නේ ওই අරමුණු රසයේ ආස්වාදයේ මුල් කොටගෙන. එහෙනම් ආස්වාදයේ මුල් කොටගෙන තමයි කෙනෙක් අපාය යන්නේ, දිව්‍ය ලෝක යන්නේ, බ්‍රහ්ම ලෝක යන්නේ. සසර හැදෙන්නේ. පාපේ ආස්වාදයේ අපාය හදා දේවි, පිනේ ආස්වාදයේ කාමසුගතේ හදා දේවි, ධානසෝයේ නිවන කියලා රැවටිලා ලෞකික ධානසෝයේ මමත්වෙන් ගත්තොත් බඹලෝ හදා දේවි. ආස්වාදයේ උන්න ආදීනවය. මම ආදීනව පැහැදිලි කරේ සමස්ත සමාජයටම ඔබට විතරක් නෙවෙයි, ධානලාභියාටත් එක්කලා. ඒ කියන්නේ ආස්වාදයෙන් සසරට බැඳේ. කාම රූප අරූප භවත්‍රය ඇවිදින්නේ ආස්වාදයේ ආදීන වශයෙන්. සසරින් මිදීමක් නැහැ නේනම් ඒකේ. එහෙනම් ඒ අපාය, ඒ දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ මරණින් එහා පැත්තට යන්න කැමති නම් ඊට පස්සේ බුද්ධෝත්පාදයයි සද්ධර්මයයි මග ඇරෙනවා. ආපහු බුද්ධෝත්පාදයක මිනිසත් බව ලබා සදහම් හමු නොවන තාක්කල් මිදෙන මාර්ගයක් කියලා දෙන්න කෙනෙක් නැහැ. ඒ තැන්වල අතරමං වෙලා ඉන්න ඕන. එහෙනම් අපි මේ ඇවිත් ඉන්නේ දොරටුවකට. ඔය අංගුත්තර නිකායේ පවතින අක්කන නම් වූ සූත්‍රයේ පෙන්නනවා
මිනිස්සුන් බුදුන්ගෙන් සහ ධර්මයෙන් වැඩ ගන්න බැරි සත්ත්ව කොට්ටාස 8ක් මේකේ ඉන්නවා කියලා උන්ට කියන්නේ දුෂ්ටක්ෂණලාභින් කියලා. ඒක අපාගත සත්‍යයගේ සිට බඹතල දක්වා ඔක්කොම ඇතුළත්. ඒ දොරවල් වහපුවට වෙනුවට එක දොරක් ඇරලා තිනවා. ඒක ඇරෙන්නේ අපට. මනුස්ස පටිලාභෝච සද්දම්මස්සච දේශනා. මිනිසත් බව ලබන්න ඕන බුද්ධෝත්පාදයක් තුළ සදහම් හමු වෙන්න ඕන. නමුත් පංචස්කන්ධය කියන්නේ කය කියලා ගන්න තාක්කල්. පංචස්කන්ධය කියන්නේ පංචස්කන්ධේ රූප කියන්නේ ශරීරය කියලා ගන්න තාක්කල් සදහම් හමු වෙන්නේ නැහැ. අන්න එතනයි මේ රහස තියෙන්නේ. නම් බුදු සමය උපාදානෙන් මිදීම කරගත් ධර්ම මාර්ගයක්, සංසාරය උපාදානයේ මුල් කොටගත් කර්ම මාර්ගයක්. පව පින ධානය උපාදානයේ මුල් කොටගත් කර්ම මාර්ගයක් සංසාරය. ඒ උපාදානෙන්ම මිදීම මුල් කොටගත් ධර්ම මාර්ගයක් තමයි බුදු සමය පෙන්වන්නේ. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන ආදීනව තමයි සසර හම්බ වෙන එක. ජාති ජරා ව්‍යාධි ශෝක මරණ නිමක් නැතුව හම්බ වෙන්නේ. පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් මේ ලෝකේ කොතන ඉපදුනත් පෘථග්ජනයා ලෝකෙට මුහුණ දෙන්නේ ওই අර්ථයෙන් නෙමෙයි. ලාභය අලාභය සැප දුක නිന്ദා ප්‍රසන්නතාවය අලෙන ගැටෙන ස්වභාවයෙන්. මොන ආගමක මොන රටක මොන ජාතික ඉපදුනත් ඊට පස්සේ ගම් අතුරට නියං යසායට දේශපාලන පරිවර්තනයන්ට මව්පියන්ගේ වියෝගයට රෝග පීඩාවන්ට මේ තේරෙටම අඬන්න දුඩන්න වැළපෙන්න ඕන. මොකද ඒකෙන් මිදෙන පාරක් කියලා දුන්න ආගමක් ලෝකේ නැහැ බුදු සමය ඇරුණාම. අටලෝ දහමේ කම්පාව කියන එක පෘථග්ජනයාගේ උරුමයක්. එතකොට ආන්න එක විඳින්න වෙනවා. නමුත් ඒ අටලෝ දහමම බොරු වෙනවා ධර්මයේ තේරුම් ගත්තාම ලෝක ධර්මයේ සිද්ධ වෙනවා අපට දුකක් නැහැ. ඕක තමයි මානසික පරිවර්තනය. බුදුන් වහන්සේ අටලෝ දහමේ කම්පා නොවුසේක කියන්නේ අටලෝ දහම තිබුණ නැද්ද ලෝකේ? තිබුණා. උන්වහන්සේට බාර ගැනීමක් නැති තරමට උන්වහන්සේ හැදුවා. මේ පරිවර්තනය තමයි අපට උදව් උපකාර කරන්න පුළුවන් තියෙන්නේ. එහෙනම් අපිට දැන් අවශ්‍ය වෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය තේරුණා නම්, සමුදයංච තේරුණා නම්, අත්තගමංච තේරුණා නම්, ආස්වාදය තේරුණා නම්, ආදීනව තේරුණා නම්, මේ හතර තේරෙනකොට දැන් ඉතින් මිදෙන්න ඕන. ආස්වාදයෙන් මිදෙන්න ඕන. ඒක තමයි නිස්සරණ කියන එකේ තේරුම. ඒක තේරෙනකොට තමයි ආර්ය පුද්ගලයෙක් සෝවාන් කියලා කියන්නේ. එහෙනම් ඔහුට ඊට පස්සේ අල්ලා ගන්න බෑ, අතහරින්න වෙනවා. අරමුණේ ඇලෙන්න බෑ, අතහරින්න සිද්ධ වෙනවා. තේරුම් ගන්න ඕන කාරණාව. මේකට මම තව වචනයක් එකතු කරන්නම්. ඔය අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ තිබෙනවා හරි ලස්සන පුංචි සූත්‍ර පාඨයක් දෙකක්. අට්ඨාන මේතං භික්ඛවේ අනවකාසෝ දිට්ඨි සම්පන්න පුද්ගලෝ කිංචි සංකාරං නිච්චතෝපගච්ඡය නේතං තානං විජ්ජති. මේක සිංහලෙන් තේරුම් ගත්තාම තමයි වටින්නේ. මහණෙනි වෙන්න බැරි දෙයක් තමයි සෝවාන් පුද්ගලයෙකුට කිසියම් සංඛාරයක් නිත්‍ය වශයෙන් පෙනීම. එහෙනම් ඒකේ සෝවාන් වෙනවා කියන්නේ අනිත්‍ය දැන ගැනීම කියලා නොකිය කියලා තියෙනවා නේද? නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි අනිත්‍ය දැන ගැනීම ඇරුණාම ඔබ දන්න පරිදි අනිත්‍ය දැන ගැනීම නෙවෙයි. මේ ලෝකේ ඉන්න අය නම් කෙස් වල අනිත්‍ය දන්නවා, ලොම් වල අනිත්‍ය දන්නවා, මල් වල අනිත්‍ය දන්නවා, කයේ ඇතිවීම නැතිවීම අනිත්‍ය දන්නවා. නෑ ඒව නෙමෙයි. කිංචි සංඛාරං කියන්නේ මොනවද? අර රූප වේදනා සංඥා සංකාර කියලා කතා කරන්නා ස්කන්ධ පංචකේ සංකාරස්කන්ධයට පව් ආපුවම පව් වලට කියනවා අපුඤ්ඤාභි සංකාර. පින් අල්ලගත්තාම පුඤ්ඤාභි සංකාර කියනවා. ධාන අල්ලගත්තාම ආනිජ්ජාභි සංකාර කියනවා. ඒ අල්ලා ගැනීමට තමයි නිත්‍ය කියන්නේ. ඒ කියන්නේ සෝවාන් පුද්ගලයාට තේරෙනවා පව් අල්ලාගත්තොත් අපාය යනවා, පින් අල්ලාගත්තොත් දෙව්ලොව යනවා, ධාන අල්ලාගත්තොත් බඹලොව යනවා. සසර හදලා තියෙන සංස්කාරයන්ගේ නිස්සකාත්මය නම් වූ මුලාව තුළ බව විපල්ලාස සූත්‍රයේ දේශනා කරලා බුදුන් වහන්සේ වදාරලා තිබෙනවා. එහෙනම් අපිට නිත්‍ය පිළිගන්න බෑ, අපිට අනිත්‍ය පිළිගන්න වෙනවා. නිත්‍ය පිළිගැනීමේදී තමයි අරමුණ හේතු ඉතුරු වෙලා උපාදාන වී අවසන් වෙන්නේ. අනිත්‍ය පිළිගැනීමේදී හේතු ඉතුරු නොවි අවසන් වෙනවා. ඒකයි සෝවාන් පුද්ගලයා සහ පෘථග්ජන පුද්ගලයා අතර වෙනස මොකද්ද? ඇඳුමේ නෙවෙයි, දර්ශනේ. ඔහුට පෘථග්ජන පුද්ගලයා සංඛාරයේ මමත්වෙන් ගන්නවා. ආර්ය පුද්ගලයා අනිත් පැත්තට යන්න වෙනවා. දැන් අනිච්ච පිළිගත්ත කෙනෙක්. බලන්න මේ කරුණු තේරුම් ගත්තම මොකද්ද ඔබට ලැබෙන්න ඕන වාසිය කියන එක පිළිබඳව. එතකොට එහෙමනම් අපිට මේකෙන් පැහැදිලි කර වදාරනවා. මෙන්න මේ පංච උපාදානස්කන්ධේ සමුදයංච හට ගැනීම, අත්ගමංච ඉක්මවා යාම, ආස්වාදයේ හෙවත් ඒකේ මුලාවෙන් රැවටෙන හැටි, ඒකේ පවතිනා වූ අයහපත් විපාක ආදීනව දැක්ක පුද්ගලයාට දැන් ඉතින් නිස්සරණයට හිත හිතෙනවා මිදෙන්න.
අන්න ආර්ය මාර්ගය කියන්නේ නිස්සාරණ ප්‍රතිපදාවක් කියන්නේ ඔකයි මිදීම මුල් කොටගත්ත. එහෙනම් වර්තමාන සමාජයේ මේ මිනිසුන් ඇති වෙන්න ඕන නේද? ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොර වෙන්න ඕන නේද ඒකට? මොකද පංචස්කන්ධයට ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැනේ. පංච උපාදානස්කන්ධයට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. ඕනෑ කෙනෙකුට ඇලුනොත් පංච උපාදානස්කන්ධය ඇලෙන්නේ නැත්නම් ඒක උපාදානෙන් මිදෙන. එතකොට තේරුම් ගන්න ඕන මෙන්න මේ කියන කාරණාවේදී අප විසින් මේ ස්කන්ධ පංචකය නම් වූ ධර්මතාවය දන්නේ නැතුව මෞකසින් බිහි ජීවිතාසානය දක්වා ජීවත් වෙන කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන එයයි මේ රූප ශබ්ද ගන්ධ රස විඳින්නේ කියලා අපි කල්පනා කරනවා. නමුත් කයත් මොහොතක් පාසා වෙනස් වෙනවා, අරමුණත් මොහොතක් පාසා වෙනස් වෙනවා. එහෙනම් මේ අරමුණ තුල අල්ලා ගැනීමයි මම. ඒකයි ඒකට දිට්ඨි කියලා කියන්නේ. සක්කාය දිට්ඨි කියලා කියන්නේ. නමුත් දැන් ඔන්න එහෙනම් අරමුණේ ඇලීමෙන් සක්කාය දිට්ඨිය එන උපාදානයයි පංච උපාදානස්කන්ධයෙන් සක්කාය දිට්ඨි කියන්නේ. ඇලෙන්නේ නැත්නම් උපාදානෙ නැතුවම උස්පාදානෙන් මිදෙනවා පංචස්කන්ධයයි. සක්කාය දිට්ඨිය කැඩෙනවා කියන එකේ තේරුම එහෙනම් පංචස්කන්ධ ධර්මතාවයේ මමත්වයෙන් ගන්න බැරි බවයි ඇත්ත. මමත්වයෙන් ගන්නවා නම් නිත්‍ය සුඛාත්ම, අනිත්‍ය පිළිගන්නවා කියන්නේ මමත්වයෙන් ගන්නෙ නැහැ. එහෙනම් අපිට උපාදානයේ වී අවසන් වෙන සංසාර ගමන් මාර්ගයේ ආපු එක දැන් හරවන්න වෙනවා උපාදානයේ නොවි අවසන් වෙන්නව ප්‍රතිපදාවට. උපාදානයේ වෙමින් අවසන් වෙන මාර්ගයට කර්ම මාර්ගයේ නැත්නම් පැවැත්ම හෙවත් අනුසෝතගාමී ප්‍රතිපදාව කියලා කියනවා. ඒක තමයි අපි ආවේ. දැන් බුදුබණ තේරෙනකොට අපිට ආපහු හැරෙන්න වෙනවා. එතකොට පටිසෝතගාමී කියලා කියනවා. ඔය සෝවාන් වලින් එහා පැත්තටනේ පටිසෝතගාමී කියලා කියන්නේ. ඔවුන් කර්ම රැස් කරන්නන් නොවේයි කර්ම ඡය කරන්නන් බවට පත් වෙනවා. එබැවින් ඔබ හැමදෙනාට මේ ලැබෙන කාලය තුල අපි මේ පැහැදිලි කරන්න උත්සාහ කළේ කුමක්ද? බුදුසමයේ හදවත, ධර්මයේ ගැඹුර, ඔබ විසින් තේරුම් ගත යුතු දෙය, සමස්ත ලෝකයා විසින් තේරුම් ගත දෙය. එවිට මෙන්න මේ රහස එළි වෙනවා. මේ මිනිසුන් ලෝකේ කවදාවත් වැරදි කරන්නේ නැහැ. මේ කයෙන් උපන් මිනිසුන් ලෝකේ කවදාවත් කයෙන් වැරදි කරන්නේ නැහැ. කය වසඟ වෙනවා ලෝභයට, ද්වේෂයට, මෝහයට, ඊර්ෂ්‍යාවට, ක්‍රෝධයට, වෛරයට ඊට පස්සේ වැරදි කරනවා. මිනිසුන් වැරදි කරන්නේ ලෝභ, දේශ, මෝහ වලට වසඟ වීමෙන්. හොඳ සමාජයක් හදන්න ඕන නම් මිනිස්සුන්ගේ හදවත් වලින්, හිත් වලින් ලෝභය, දේශය, මෝහය මරන්න ඕන මිනිස්සු ඉතුරු කරලා. ඒක බාහිර සමාජයේ නීතියකට තේරෙන්නේ නැහැ. ඒ නිසා පුද්ගලව වැරදි කරනවායි කියලා ඒක පාලනය කරන්න දඬුවම් සහ ඉර දඬුවම් දේවි. ඒක ලෝක නීතියයි. බුදුරජාණන් වහන්සේ මිනිසුන් හදන්න කල්පනා කරන්නේ එහෙම නහ විදලා කන විදලා හැම නෙවෙයි. මේ ධර්මයේ සරණින් ඔහුගේ හදවත් වලින් මේ මායයට අයිති හමුදාව ලෝභ දේශ මොහයන් ඉවත් කරලා. අන්නේ ඉවත් කරන්න තමයි ධර්මයේ සරණ. මමත්වෙන් ගැනීමෙන් රැස් වෙන දේ මමත්වෙන් නොගැනීමෙන් ඉවත් වෙනවා. ඒ නිසා බුදු සමයෙන් එලිකලා වූ නිවීම සිත් ඇතුලේ තියෙන දෙයක්. ඒක හොයන්න ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය කරලා ඉන්න වෙනවා. ලෝභක්ඛය නිබ්බාණං, දෝසක්ඛය නිබ්බාණං, මෝහක්ඛය නිබ්බාණං. එහෙනම් ඒ ලෝභ දේශ මොහ පොතෙන් පාඩම් කරගත්තට බෑ. අරමුණේ ඇලීමට ලෝභ කියනවා. රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට. අරමුණේ ගැටීමට දෝෂ කියනවා. මමත්වෙන් ගැනීමට මෝහ කියනවා. එහෙනම් ලෝභ සමග මම, දේශ සමග මම සෝවාන් සිට අනාගාමි දක්වා තියෙනවා. අනාගාමලින් එහා පැත්තට ලෝභ දේශ නැති මමක් තියෙනවා අනාගාමි රහත් අතරේ. මෝහ විතරක්. වයි පාරේ යනකොට හොයාගන්න පුළුවනි. අපට අවශ්‍ය වෙන්නේ සජීවී බුදුදහමක්, සක්‍රීය බුදුදහමක්. ඒ බුදුදහම සක්‍රිය වෙන්නේ පොත්පත් තුළ නෙමෙයි මිනිස් හදවත්වල. ඒ බුදුදහමේ බාරකාරයෝ මිනිසුන් හිතට පරිදි දෙවියෝ හරි කවුරු හරි නෙමෙයි. මිනිස් වර්ගයක්. ඔවුන් හදවතේ මේක භාවිතා කරනකොට තමයි ධර්මයේ රැකෙන්නේ. එතකොට ඒ ධර්මයේ රැකෙනකොට ලෝභ දේශ මොහ අයින් වෙනකොට රටක් හැදෙනවා. නමුත් මේ ධර්මයේ භාවිතාව අයින් කරලා ඊට පස්සේ මොකද වුනේ? මේ ධර්මයේ රැකගන්න දෙවියන්ට බාර දෙන්න ගත්තා. අපි පැත්තකට ගියා. නෑ. බුදුන් වහන්සේ මිනිසෙක්. බුදුත්‍රයන් වහන්සේලා සියලුම දෙනා මිනිස්සුන්. ඔවුන් මේක තේරුම් අරගෙන මේ ලෝභ දේශ මොහ නැති මිනිසුන් බවට පත් වුනහම ඔවුන් තමයි ධර්මයේ රැක්කේ. අපි ඒක කරතියාන යන දෙයක් බවට පත් කරගන්නවා. කරතියාන යන නෙවෙයිනේ. මොකද්ද මේ ඊතර වෙන්න අවශ්‍ය බෝට්ටුව හරි මොකක් හරි තියෙන්න ඕන මොකටද? පහුර කියලා කතා කරනවා. ඒක ඊතර වෙන්න විනා කරතබා යාමට නොවේ.
එනිසා මේ තථාගතයන් වහන්සේ හෙළි කළා වූ ධර්ම විනය මේ ත්‍රිපිටකය තුළ පවතිනවා. තේරුම් අරගෙන අනුගමනය කරන්න ගත්තොත් ඔවුන් බුදු සසුන රකින්නෝ. බබලවනෝ. අනුගමනය කරන්නේ නැත්නම් කියා හිටියොත් එහෙම වැඩක් වෙන්නේ නැහැ. මෙන්න මේ වරද අපි තේරුම් ගන්න වෙනවා. එහෙනම් ධර්මයේ නිර්වචනය නිරවුල් කරගත්තම ඒකේ බාරකරුව ඔබයි මමයි. අපට අනුගමනය කරන්න වෙනවා. අනුගමනය කිරීම තුළ අපට මේ ජීවිතය තුළම මේ ලෝභ, දේශ, මෝහ ගිනි නැති ජීවිතයක් හම්බ වෙනකොට ඒවැ නම් දුක් තියෙන්නේ ඒවා නැති එකම නෙවෙයිද දුක් නැහැ කියන්නේ. එබැවින් මේ කරුණ පැහැදිලි කිරීම දහම්මැස පාදා ගැනීමකට අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා වූ බැහැම දෙනාගේ දහම්මැස පාදා ගැනීමට සවන් දුන්නා වූ හැම දෙනාගේ බුදු සමෙන් උගන්වන ඉගැන්වීම් වල පවතිනා වූ වැරදි අවබෝධය ඉවත් කරගෙන නිවැරදි අවබෝධයට පැමිණීමට ඒ තුලින් අනුගමනීය ප්‍රතිපදාවක් තුල ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන්නට බලන්න ආර්ය ශ්‍රාවකෝ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවානේ. එයා කවුරු කියලාද පෙන්වන්නේ? එයා අවිනිපාත ධම්මෝ වැටෙන්නේ නැහැ. නියතෝ නිවන් මාර්ගට හැරුණා වූ මේ සම්බෝධි පරායනෝ. ඒ කියන්නේ අපාගත නොවන ඉදිරියට යන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙම වෙන්න නෙමෙයිද ධර්මයේ දේශනා කරලා තිබෙන්නේ. ඒ නිසා අපට වැදගත් ලෞකික කරුණු සියල්ල ඉටු කරන ගමන් සද්ධර්මයේ නම් වූ දේ ගැඹුරින් අවබෝධ කරගෙන එයත් ජීවිතයට එකතු කරගත්තාම අපිට ලැබෙනවා ජීවිතේ ආත්ම දෘෂ්ටිය වෙනුවට අනාත්ම දර්ශනය. අර හොඳ නරක පිම්පව් කරන ඔක්කොම ඉන්නේ ආත්ම දෘෂ්ටිය තුල. බුදුන් වහන්සේ ලෝකට දේශනා කළේ අනාත්ම දර්ශනය. ඒක ගන්න ඕන ජීවිතය තුල. ධම්මස් වහදා ගැනීම සඳහා ඔබ හැම දිනාට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මා කැමති පුණ්‍යානුමෝදනාව කියවන්න. අගන්න මේ පවතින ඔවුන්ගේ බලාපොරොත්තුව දායකත්වයේ දරනු ලබන්නේ කුඹුරුපිටියේ පදිංචි අමරදාස අමරසිරි ගුණවර්ධන මහතා සහ ලොකුසිරි බද්දන කමලාවතී මෑණියන් සමග දූදරු පිරිස වන ප්‍රියන්තා අමරසිරි ගුණවර්ධන මහත්මිය, පාලිත අමරසිරි ගුණවර්ධන මහතා සහ යමුනා මල්කාන්ති අමරසිරි ගුණවර්ධන යන අය විසිනි. අරමුණු අමරදාස අමරසිරි ගුණවර්ධන පියතුමන්ගේ 2021 අප්‍රේල් මාස 6 වෙනි දිනට එදෙන්නා වූ 75 වන ජන්මදිනය හා ලොකුසිරි බද්දන කමලාවතී මෑණියන්ගේ 2021 මාර්තු මාස 16 වෙනි දිනත් අදට එදෙන්නා වූ 75 වන ධර්ම ජන්මදිනය නිමිති කොටගෙන සියලු ලෝකවාසීන්ගේ ධර්මඥානය වැඩි දියුණු කරලීමටත් දැනට සුජීවත්ව සිටිනා වූ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහාත් මෙම ධර්මානුශාසනාව මාධ්‍යට මුසු කරනු ලබනවා. එබැවින් මෙය මේ මව්පිය යුවලගේ ඔබට ලැබෙනා උපන්දින ත්‍යාගයයි. ඔවුන්ට අපි මේ මොහොතේම සබ්බිහිතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව සුභ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම මෙම උතුම් ධර්ම දානමය පින්කම සාර්ථක කර ගැනීම සඳහා නන්නයිරින් උදව් උපකාර කරන ලද ආනපල්ලම විදුහලේ යමුනා ගුණවර්ධන ගුරුතුමිය ඇතුළු පිරිසට සහභාගී වූ සියලු දෙනාටත් සිත සාන්තිය නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ සමග ධර්මාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරනු ලබනවා. ධර්ම දේශනාවේ පවත්වනු ලබන දේශකයන් වහන්සේ වශයෙන් කටයුතු කරනවා අපටත් තව තවත් මෙවැනි උතුම් කාර්යයන් නියැලීමට ශක්ති ධෛර්ය චිරජීවනයේ ලැබේවා යන උතුම් ප්‍රාර්ථනාවත් පෙරදරිව මෙම ධර්ම දානමය පින්කම සිදු කළ බව සඳහන් කරනු ලබනවා. එසේනම් සොකී උපන්දින දෙක නිමිති කොටගෙන සමස්ත සමාජය සඳහා උපාදානස්කන්ධය සහ උපාදානයෙන් මිදෙන ආකාරයේ පිළිබඳ ගැඹුරු ධර්ම දේශනාවක් දේශනා කරවා ගැනීමෙන් ලබාගත් වූ අවබෝධය නැරඹු හැමට සවන් දුන් හැමට ධර්ම දේශනාව විකාශනය කළ හැමට සහ උපන්දින සමරන්නා වූ මව්පිය වල ඇතුළු කොට ඔබ හැම දිනාගේම මෙලොව ජීවිතයේ නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාය සම්පන්න කරගන්නට හේතු වේවා. සහගය දක්වා වූ හැම දිනාගේ ජීවිත මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාය සම්පන්න කරගන්න හේතු වේවා.
රැකියා ආදී කටයුතු යන්නේන ගමන් නිවන් යහපත් අනාගත බලාපොරොත්තු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. රෝග පීඩාවන් අවම වේවා. පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන් වේවා. බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයන් ලබා ත්‍රිලක්ෂණයන් වැනි දහම් කරුණක අනුගමනීය ප්‍රතිපදාව වටහා ගන්නට ලැබීම තුළින් ඔබටත් සකල දුක්ඛයන්ගේ නිමාව වන්නා වූ උතුම් නිර්වාණ සුවයෙන් සැනසෙන මංපෙත් හේලි කර ගන්නට මෙම ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ සහ එහි අවබෝධයේ හේතු වාසනා වේවායි සාදු කියලා අදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහැවතුනි, බෞද්ධ රූපවාහිනී නාලිකාව සෑම දිනකම සවස 4ට සජීවීව සුපින්වත් ඔබ වෙත සංනිවේදනය කරන සජීවී සූත්‍ර දේශනාව මේ ආකාරයෙන් දෙමාවට පත්වන මේ මොහොතේදී මා ආරාධනා කරනවා දේශනාව වෙනුවෙන් සිය පුණ්‍යකාමී දායකත්වය ලබා දී කටයුතු කළ පින්වත් හැම දිනාටම ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙනුවෙන් පිළියෙල කර පරිස්කාරයන් පූජා කරන්නට. සදහැවතුනි, අද දවසේදී මේ උතුම් වූ සජීවී සූත්‍ර දේශනාව ඔබ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් පවත්වන්නට යෙදුන පින්වත් ස්වාමින් වහන්සේ කෑගල්ල පුස්වැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති පූජනීය බෙලිගල බේමුරේ ධම්මවංශ පින්වත් ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් නිදුකින් නිරෝගී වැඩහිදමින් ඔබ හැමදෙනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුව සම්පන්නිය සැලසේවා පින්වත් ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන අමා මහ නිර්වාණ සම්පත්තිය පිණිසම මේ සීල කුසල් දහම් එකසේම හේතු වාසනා වේවායි පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු සාදු. සදහැවතුනි, අද මේ උතුම් වූ සජීවී සූත්‍ර දේශනාව වෙනුවෙන් සිය පුණ්‍යකාමී දායකත්වය ලබා දී කටයුතු කරන්නට යෙදුනා කඹුරුපිටිය පදිංචි අමරදාස අමරසිරි ගුණවර්ධන මහත්මයා, ලොකු සිරිබද්දන කමලාවතී මහත්මිය, ප්‍රියන්තා අමරසිරි ගුණවර්ධන මහත්මිය, පාලිත අමරසිරි ගුණවර්ධන මහත්මයා, යමුනා මල්කාන්ති අමරසිරි ගුණවර්ධන මහත්මිය යන සදැහැති පින්වත් පිරිස ඒ හැමදිනාටත් පුණ්‍යානුමෝදනාවන් සිදු කරමින් සූදානම් වන්නේ සජීවී සූත්‍ර දේශනාව දෙමාවට පත් කරන්නට බෞද්ධ රූපවාහිනිය සමග ඒකාත්මිකව ධර්ම ශ්‍රවණය කළ සුපින්වත් ඔබ හැමදිනාටමත් තෙරුවන් සතු අනන්ත ගුණ බෙලෙන් සියලු යහපතම උදා වේවා. සම්මා සම්බුදු සරණයි.